හොඳයි programmable ROM පිළිබඳව ලියමු right එතකොට program කිරීම ඒ කියන්නේ මේක පස්සේ දත්ත ඇතුළත් කිරීම සඳහා හැකියාව ලබා දෙන පටන මාත්‍ර වර්ගයක් right programmable ROM ලියන්න එකට පොඩි එකක් පසුව දත්ත ඇතුළත් කළ හැකි ලෙස සකසා ඇති පටන මාත්‍ර වර්ගයකි. එතකොට ගොඩක් කලාවට මේක නිෂ්පාදකයා විසින් දත්ත ඇතුළත් කිරීම සිද්ධ කරන්නේ අපි චිප් එකක් ගත්තොත් එහෙම ඒකෙදි දත්ත ඇතුළත් කිරීම සිද්ධ කරන්න පුළුවන් පස්සේ අවස්ථාවක. එතකොට නිෂ්පාදකයන් වෙන්නේ නැහැ මේක ඒක ෆ්‍රී එහෙම නැත්නම් නිදහස් මතකයක් හැටියට තියෙන්නේ අවශ්‍ය අවස්ථාවක මේක දත්ත ඇතුළත් කිරීමෙන් සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒක පසුව සිද්ධ කරන දෙයක් වෙන්න පුළුවන්. හරි. හොඳයි. ඊට පස්සේ මැකිය හැකි ප්‍රකමන මාත්‍ර මතකය නැත්නම් erasable program. right තුන්වෙනි එක right erasable program කියන අපි එක මැකිය හැකි ප්‍රකමන මාත්‍ර මතකය මේක erasable program කියන්නේ නැවත මකලා අපිට ඇතුළත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. මේක අපි හඳුන්වනවා EPROM හැටියට. erasable program ROM. හරි? EPROM. ලියන්න පාරජම්බූල කිරණ ආධාරයෙන් දත්ත මැකීම හා නැවත ඇතුල් කිරීම සිදු කළ හැක. එතකොට ඒකේ විශේෂත්වය තමයි මොකද්ද? දත්ත නැවත මකන්න පුළුවන්, නැවත ඇතුල් කරන්න පුළුවන්. මේක පාරජම්බූල කිරණාකාරයේ කිරණ උපයෝගී කරගෙන තමයි අපිට සිද්ධ කරන්න වෙන්නේ මේ මැකීම හා නැවත ඇතුල් කිරීම. හරි? පාරජම්බූල කිරණ ආධාරයෙන් දත්ත මැකීම හා නැවත ඇතුල් කිරීම සිදු කළ හැක. හරි? හතරවෙනි එක අපිට ගන්න පුළුවන් මොකක්ද? electronical erasable ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යුතය උපයෝගී කරගෙන අපිට ඉරේස් කරන්න හැකියාව තියෙනවා. ඒතකොට වර්තමානයේ ප්‍රධාන වශයෙන් ඔය වගේ දේවල් තමයි භාවිත වෙන්නේ මේ ඒක අපි EEROM හැටියට හඳුන්වනවා. electronical erasable right EE programmable ROM EEPROM right electronically erasable programmable ROM right විද්‍යුතය මගින් මැකීම හා නැවත ලිවීම සිදු කළ හැක. වර්තමානයේ බොහෝ විට භාවිතා වන පටන මාත්‍ර වර්ගය වේ. හොඳයි. එතකොට අපි ඔන්න පස්වෙනි කොටස අපි අවසන් කරා ටියුට් එකේ පේපර් එකේ හොඳයි අපිට මම හිතන්නේ මට කියන්නකෝ බලන්න කාටද හම්බුනේ නැත්තේ ටියුට් එක කියලා ටයිනිට නෑ මටත් නෑ සර් නෑනේ දෙකයි
80ටත් නෑනේ 3යි. හරි. 3 දෙනයිනේ. සදේ මට හම්බුණාද? ඔව් සර්. දිනෝෂයටත් හම්බුණානේ. ඔව් සර්. දෙවමිනි ඉන්නව නේද? හම්බුණා සර්. හරි හොඳයි. පොඩ්ඩක් අපි කෙටි ප්‍රශ්නයක් තියෙන්නේ පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නම් ඔයාලගේ WhatsApp එකෙන් බලන්න හැකියාවක් යම්සි ආකාරයෙන් තියෙනවා නම් බලන්න නැත්නම් මම මෙතෙන්දිත් දක්වන්න මේ විදිහට මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා ඇති හැමෝටම right අපිට තියෙන බලන්න පහත දැක්වෙන වාක්‍ය ත්‍රිත්වය සලකන්න එතකොට මේක මම හිතන්නේ කලින්වත් තිබුණු ප්‍රශ්නයක් හරි නමුත් කමක් නැහැ අපි ටක් ගාලා උත්තරේ බලමු right සියලුම අංකිත උපාංගවල අංක අක්ෂර සහිත සංකේත රූප ශ්‍රව්‍ය සහ දෘශ්‍ය යන බහුමාධ්‍ය නිරූපණය කිරීම සඳහා ද්විමේ පාදය දෙකේ පාදේ භාවිතා කරයි කියලා කියනවා. හරි? අංකිත උපාංගයක දත්වල පරිමාණ කුඩාම x කියන්නේ බයිටයයි කියලා තියෙනවා. විවිධ ආකෘතීන් ඇති පරිගණක අතර දත්ත හුමාරු කිරීමේදී පහසුවීම සඳහා අෂ්ටමය සහ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධති භාවිතා කරේ කියලා කියනවා. දැන් මේක මර දකින්නකොට තමයි මේක කලින් අපි තිබුණ ප්‍රශ්නයක්. රයිට් මේකට උත්තරේ කවුරු හරි ටක් ගාලා කියන්නකෝ. මොකද්ද වෙන්නේ? මොකක්ද උත්තරේ වෙන්නේ? මතකද? දෙක. ඔව් බලන්න p කියන එක ඇත්තටම වැරදි අපි දන්නවා මොකද කුඩාම එකකේ වෙන්නේ බයිට් එක නෙමෙයි කුඩාම එකකේ වෙන්නේ බිටුවයි. බිටු 8ක් එකතු වෙලා තමයි බයිට් එක කියන එක හැදෙන්නේ. අවශ්‍ය නම් මෙතන ලියාගන්න කවුරුත් මේ ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් එතකොට බිටුව තමයි කුඩාම එකකේ වෙන්නේ කියලා එතන දක්ව ගන්න. එතකොට පැහැදිලි. එතකොට ඒක නිසා ඒක විතරක් වැරදි අනිත් කොටස් දෙක නිවැරදි. ඒක නිසා A හා C කියන එක තමයි උත්තරය වෙන්නේ. A හා C තමයි උත්තරය හැටියට අපිට ගන්න වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපිට තියෙනවා ද්විමේ සංඛ්‍යාවක් දීලා යන ද්විමේ සංඛ්‍යාවට තුල්‍ය පිළිතුර විවිධ සංඛ්‍යා පද්ධති මගින් නිරූපණය වන ආකාරය A සිට D දක්වා D මගින් දැක්වේ කියලා කියනවා. right? එතකොට මෙන්න මෙතන කොටසක් ඇත්තටම නැහැ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා තියෙනවා මින් නිවැරදි වන්නේ කියලා එතන ඉස්සරහින් තව කොටසක් එන්න ඕන පේපර් එක තියෙන අය ලියා ගන්න මින් නිවැරදි වන්නේ කියලා ඊට පස්සේ ABCD ඇත්තටම එන්න ඕන 1 2 3 4 තමයි දක්වලා තියෙන්නේ නමුත් ABCD ඒ හැටියට තියෙන්නේ එතකොට ඒවා ABCD වෙන්න ඕන right ABCD A සිට D දක්වා දැක්වෙන්නේ කියලා තියෙන්නේ එතකොට ඒ පහ ඒ විදිහට තමයි දක්වන්න ඕන A B C D right හොඳයි මේක ගත්තොත් එහෙම අපි බලන්න ද්විමේ සංඛ්‍යාවක් තියෙන දැන් මේක විවිධ පාදයන් වලට හරවලා බලන්න වෙනවා මේක නිවැරදි වන්නේ මොකක්ද කියන එක right හොඳයි ඉස්සෙල්ලාම තියෙන්නේ 10යි 10යි 1000 කියන එක right මම චුට්ටක් බෝඩ් එකට යන්නම් එහෙමනම් right හොඳයි අපිට දීලා තියෙන්නේ 10යි 10යි 1000 right මෙන්න මේ සංඛ්‍යාව තමයි දීලා තියෙන්නේ මේක 16 පාදයට හරවන්න තියෙන්නේ පැහැදිලි අපි 16 පාදයට හැරවීම ඉස්සෙල්ලාම සිද්ධ කරලා බලමු මේ කොටස සංඛ්‍යා 4න් 4ට දක්වා ගත්තා දකුණේ සිට මෙන්න මේ දිශාවට right වමට එතකොට මේක දන්නවා අපි දන්නවා 8යි 4යි 2යි 1යි කියන. එතකොට මෙතන උත්තරේ 8යි කියන එකනේ. right? මෙතන 10යි 10යි කියන එක අපිට හොඳටම දන්නවා ඒක 10යි කියන එක. right? 10යි කියන එක. හරි මෙන්න මේ වගේව මතක තියාගන්න ළමයි 10යි 10යි කියන්නේ සාමාන්‍යයෙන් ද්විමේ සංඛ්‍යාව 10යි 10යි කියන එක දශමයේ ගත්තොත් ඒක 10යි කියන එක. right?
එතකොට අපි සාමාන්‍යයෙන් මතක තියෙන එක තමයි 1.1 කියන්නේ 5යි. 1යි කියන්නේ 4යි. හරි ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් අපි දැක්ක හැටියෙන් මතකයි අපිට මෙන්න මේ සංඛ්‍යාවන් කියලා. right? එතකොට ඔන්න ඔය විදිහට දකින්න පුළුවන්. right? හොඳයි. එතකොට මේක 10 කියන එක අපිට ෂඩ්දශමයේ තියන්න බෑ. එතකොට A හැටියට අපි දක්වන්න වෙන්නේ A8 16 පාදයෙන් කියන එක තමයි ෂඩ්දශමයේ විදියට දක්වපුවාම එන්නේ. නමුත් ඒ උත්තරය මෙතන නැහැ. right? ඊට පස්සේ අපිට ඇත්තටම 10 පාදයට හරවන්නත් වෙනවා. දැන් 16 පාදේ දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක්වත් නෙමෙයි තියෙන්නේ. එතකොට 16 පාදේ කියන එක අපිට ගන්න බෑ. ඊට පස්සේ 10 සහ 8 පාද වලට අපිට පරිවර්තනය කරන්න වෙනවා. right? ඒක නිසා අපි 10 පාදයට දැන් පරිවර්තනය කරමු. right? එතකොට අපි දන්නවා මේක ගත්තොත් එහෙම මේක 16 පාදයට ඔන්න පරිවර්තනය කරපු එක දැන් 10 පාදයෙන් බලමු. right? මම මේක පැහැදිලිව ලියන්න. නමුත් විභාගෙදි මේ විදිහට ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. 10 තියෙන්නේ. right? එතකොට අපි ගත්තොත් මේක අපිට ගන්න වෙනවා බල හැටියට ගන්න වෙනවා. එතකොට මේක අපි ගත්තොත් එහෙනම් මේක අපිට ගන්න පුළුවන් 2 බිඳුවෙනි බලය වෙන්නේ. right? 2 1 වෙනි බලය, 2 දෙවෙනි බලය, 2 3 වෙනි බලය ඔය විදිහට යන්නේ. ඒ කියන්නේ මේක 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි 128 දක්වාම යනවා. right? ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට. right? එතකොට අපිට එක තියෙන ඒවා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 128යි මේකට එකතු කරන්න වෙනවා 32යි මේකට එකතු කරන්න වෙනවා 8යි 1 2 3 එච්චරයි තියෙන්නේ 10 10 10 ඔව් 3යි හරි හොඳයි එතකොට අපිට ගන්න පුළුවන් 32ට කියන්නේ 40යි 40යි කියන්නේ 168යි 10 පාදයෙන් කියන එක 168යි 10 පාදයෙන් කියන එක right එතකොට 168 10 පාදයෙන් කියන එක තියෙනවා දෙවෙනියට B කියන එක. එතකොට ඒක තමයි නිවැරදි උත්තරය වෙන්නේ. එතකොට නිරූපණයේ ආකාරය මින් නිවැරදි වන්නේ කියලා අහන්නේ. එතකොට මින් නිවැරදි වන්නේ කියලා අහන්නේ එතන මේ පේපර් එකේ නැහැ. නමුත් මින් නිවැරදි වන්නේ කියලා අහනකොට අනිත් ඒවාත් අපිට බලන්න වෙනවා. එතකොට මේකේ දෙක තුනක් නිවැරදි වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ අපිට දීලා නැහැ 1 2 3 4. එතන ලියා ගන්න අවශ්‍යත් නැහැ. අපි බලමු මොනවද නිවැරදි වෙන්නේ කියලා. ඊට පස්සේ අපි 8 පාදයට තව එකකට පරිවර්තනය කරන්න තියෙන්නේ. right? අෂ්ටමී ආකාරයටත් පරිවර්තනය කරලා බලමු. right? 10යි 10 10 right? ගත්තොත් එහෙනම් බිංදු 3 සංඛ්‍යාවලට අපි පරිවර්තනය කරන්න වෙනවා. මේක හරවන්න වෙනවා. ඔන්න ඔය විදිහට. right? 3 සංඛ්‍යාවන් මේ කියන්නේ බිංදුවයි මේක කියන්නේ 5යි මේ කියන්නේ 2යි right 2යි right එතකොට අපි ගත්තොත් එහෙම 250 තමයි ඉන්නේ 8 පාදේ right 250 8 පාදෙන් එනවා right එතකොට අපිට නිවැරදි වෙන්නේ මොනවද කියලා බලන්න වෙන්නේ 250 8 පාදෙන් කියන එකක් තියෙනවා එතකොට B D දෙකම නිවැරදි වෙනවා එතකොට මේකේ යටින් පොඩ්ඩක් තියෙන ලියා ගන්න B හා D නිවැරදියි කියලා ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා right ඒක නිවැරදි කරන්න අපිට එච්චර දඟලන්න ඕනේ නැහැ right එතකොට මෙන්න මේ සංඛ්‍යාව පොඩක් මේක ඕනනම් සටහන් කරගන්න පැහැදිලි කිරීම right මම හිතන්නේ ගැටලුවක් වෙයි කියලා අපිට දීලා තියෙන සංඛ්‍යාවන් මේ වගේ පරිවර්තනයක් සිදු කරන ආකාරය තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ 16ට 10ට සහ 8ට අපිට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා මේකේ ඒ පාදයන් වල පිළිතුරු දක්වලා තියෙන නිසා යටින් දීලා තියෙනවානේ. ඔයාලගේ එකේ තියෙනවද බලන්න මින් නිවැරදි ප්‍රකාශය වන්නේ කියලා යට කොටසේ දීලා තියෙනවද? ඔව් සර්. ටියුට් එකේ තියෙනවනේ. right. ඔයාලා ටියුට් එකේ හදලා ඒක තියෙනවා. හරි. ඔව්. එතකොට මින් නිවැරදි ප්‍රකාශය වන්නේ මොකද්ද? තුන්වෙනි එකනේ. B හා D නිවැරදි වේ. හරි ඒක තියෙනවනේ හොඳයි
එතකොට විභාගයේදී ඇත්තටම මෙන්න මේ වගේ පොඩ්ඩක් ඉක්මනින් මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැ. අපිට මේවා කොහොමද අටේ පාදයට කොහොමද පරිවර්තනය කළා. එතකොට අපිට ටක් ගාලා මතක් වෙන්න ඕනේ මේක පරිවර්තනය කරන විදිය. ටක් ගාලා මෙන්න මේ වගේ ලියාගත්තා. මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. මේක දෙකට ලියාගත්තා. දාගත්තා මේ වගේ පියවර තුනකින් අපිට වැඩේ කරන්න පුළුවන්. මේකත් එහෙමයි. මේ ටික දාගත්තා. පියවර ඔය විදිහට කරන්න පුළුවන්. මේකෙත් ඒ විදිහට කරන්න පුළුවන්. මම හිතන්නේ එච්චර ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. අපිට අර මතකයේ තියෙනවනේ. ඒක නිසා හොඳට මේවා ප්‍රගුණ කරන්න අවශ්‍යයි. තව මේ වගේ කීක පරිවර්තනයන් සිද්ධ කරන ආකාරය. ඒ වගේ මේ ප්‍රගුණ කරපු එක තව අවුරුද්දක් යනකම් ඔයාලා හොඳට මතක තබා ගැනීම සිද්ධ කරන්න ඕන. ඒ නිසා නිතර මේවා මෙනෙහි කිරීම අවශ්‍ය වෙනවා. එතකොට මේ ඉදිරි අවුරුද්ද ඇත්තටම ඉතාමත් මොකක්ද කියන්නේ කාර්ය බහුලයි කියමුකෝ අපි. ඒ වගේ වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක්. ඒකට මේ මුල් කොටස් වල ඉඳන් ඉදිරියට ඔයාලට මේ ටික මතක තබා ගන්න වෙනවා විභාගයේ අවසන් වෙනතුරු. ඒක නිසා මේක දැම්මම ඉතින් ටික ඔළුවට දාගෙන ඒවා ඔළුවේ තැම්පත් කරගෙන ඒවා නිතර මෙනෙහි කරලා ඒවා අර විභාග ප්‍රෙෂර් එක කියන එක ඇති කරගන්න නැතුව මේවා කරන්න බලන්න ඕනේ. ඒකේ මේ වගේ පේපර් කරන එක පරමාර්ථයක් තමයි ඒ වගේ මතක් කරගෙන ඒ වගේම මේවා අර ප්‍රගුණ කරන්න ඕන කියන එක යම් විදිහින් ඔයාලට අවබෝධ වෙන්නත් ඕන. යම් කොටස් අමතකයි වගේ දැනෙනවා නම් ඒවා නැවත මතක් කරගන්නත් ඕන කියන එක ඔයාලට අවබෝධ වෙන්න ඕන. අපි යමු තුන්වෙනි එකට 0.5 මම ආයෙ නැවත යන්න. right තුන්වෙනි එක 0.3475 මම හිතන්නේ මේක ලියා ගන්න කවුරු හරි ඉන්නවද අවශ්‍යද? නෑ නේද? නෑ සර්. නෑනේ හැමෝම ලියාගත්තනේ. හොඳයි. බලන්න 0.3475 දශමක සංඛ්‍යාවකට තුල්‍ය ද්විමේය සංඛ්‍යාව මොකක්ද කියලා අහන්නේ. right? එතකොට ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන් විභාගවලදී ටක් ගාලා අපි හදාගන්න හැකියාව තියෙන්න ඕන අපිට. right? හොඳයි. හරි. දැන් 0. ඒ කියන්නේ දශමක සංඛ්‍යාවක් තියෙන 0.34375. 4.375 කියන සංඛ්‍යාව අපිට ද්විමේය කරන්න තියෙන්නේ. right? අපි බලමු මේක පොඩ්ඩක් නෝට් එක දාගන්න 0.435 කියන එක. right? නැත්තම් නෝට් එක මේ පේපර් එක නැතුව මේක ගැටලුවක් වෙන්න පුළුවන්. right? තුන්වෙනි එක 0.435 right? එතකොට මේක අර අදාළ පාදයෙන් වැඩි කිරීම තමයි සිද්ධ කරන්න වෙන්නේ. right? දශම සංඛ්‍යාවක් අපි ද්විමේය කරගන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා 4.375 දශම වැඩි කරන්න තියෙනවා දෙකෙන්. right? දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ. එතකොට දෙවර පාදයෙන් 0යි 14යි 15යි 3.10යි 7යි 4.2 8යි. right? එතකොට 0යි දශම එන්නේ. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් කොහොමද? මෙන්න මේ බිඳුව ඉදිරියට ගන්න පුළුවන්. මේ බිඳුව ගන්න පුළුවන් මෙතෙන්ට අපි එහෙම දක්ව ගමු. මේ බිඳුව තමයි අරන් යන්නේ. right? ඊට පස්සේ අපිට මේකට ගන්න පුළුවන් නැවත දෙකෙන් වැඩි කරන්න වෙනවා. එතකොට බිඳුව දක්වා මේ කොටස වැඩි කරන්න වෙනවා දෙකෙන්. මේක දෙකෙන් වැඩි කරමු. 0යි දෙවර පාදයෙන් බිඳුව දැම්මා. ඉතින් 1යි 14යි 15යි ඉතින් 1යි දෙවරකට 16යි 17යි 1.75 වෙනවා. right? 1.75. එතකොට මේ එක අපිට අරන් යන්න පුළුවන් නැවතත් මෙතෙන්ට. right? එතකොට 0.75 කියන එක තමයි අපිට නැවත දෙකෙන් වැඩි කරන්න වෙන්නේ. එතකොට අපි දන්නවා 1.5යි කියන එක තමයි උත්තරේ එන්නේ. එක අපිට නැවත අරන් මේක අරන් යන්න පුළුවන් නැවත තැනකට. right? එතකොට 0.5 දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා 1.0. එතකොට බිඳුව දක්වාම අපි වැඩි කරා මේක මෙතෙන්ට අරන් යනවා. එතකොට අපි මේක ඉස්සරහින් ඔන්න ඔය බිඳුව දක්වා හැකි. මෙන්න මේක තමයි අදාළ ද්විමේය හැටියට දක්වන්න තියෙන්නේ. එතකොට මේක අනිවාර්යෙන් දෙකේ පාදයෙන් කියන එක දක්වන්න ඕන. දශමක
0.01 කියන එක තමයි උත්තරේ වෙන්න ඕන right ඒක මම හිතන්නේ පස්වෙනියට තියෙනවා නේ පස්වෙනියට තියෙන උත්තරේ තමයි වෙන්නේ right මම නැවත right මේක සටහන් කරගන්න අවශ්‍යයි සටහන් කරගන්න පොඩ්ඩක් අවශ්‍යද අවශ්‍යයි ඉන්නවද නැද්ද හරි එහෙනම් වීඩියෝ එක බලලත් නැවත සටහන් කරගන්න පුළුවන් අපි යමු right එතකොට මෙන්න මේක තමයි මෙන්න මේ පස්වෙනි එක තමයි උත්තරය හැටියට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ හොඳයි අපි යමු හතරවෙනි එකට 0.03.2 දශමක සංඛ්‍යාවෙහි වැඩිම විශේෂ සංඛ්‍යාව සහ අඩුම විශේෂ සංඛ්‍යාව අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහන්නේ. හොඳයි මේකට නම් මම හිතන්නේ ඔයාලගෙන් උත්තරයක් පුළුවන් මේතෙන්දිම ලබා ගන්නේ කිරීමක් නැති නිසා. හොඳයි. කවුද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ මේ සඳහා මේකයි උත්තරේ කියන්නේ. කවුද එහෙම හොඳයි දිනුෂ කියනවා 1 කියලා වෙනත් උත්තර කාගේ හරි තියෙනවද හොඳයි අපි ගත්තොත් එහෙම 0.002 0.002 අපි දන්නවා අපි කොහොමද වැඩිම විශේෂයගේ සහ අඩුම විශේෂයගේ අපි දක්වන්නේ කියලා. ඒතකොට දශමයක් ගත්තොත් එහෙම මේ පැත්ත තමයි වැඩිම වෙන්නේ මේ පැත්තට යනකොට අඩුම වෙනවා. ඒතකොට අපි දන්නවා බිඳුව නොවන අගයක්. එතකොට බිඳුව නොවන අගයට තියෙන්නේ 3 වම් පැත්තේ right මේ පැත්තෙන් බිඳුව නොවන අගයට 2 කියන එක තියෙනවා. එතකොට මේකේ වැඩිම විශේෂ සංඛ්‍යාව සහ අඩුම විශේෂ සංඛ්‍යාව අනුපිළිවෙලින් දැක්වෙන කියලා අහන්නේ. එතකොට අපි දන්නවා මේ පැත්තෙන් තමයි මෙහෙට යනකොට වැඩි වෙන්නේ. මේ පැත්තට යනකොට දශම සංඛ්‍යාවෙන් පූර්ණ සංඛ්‍යාව පැත්තේදී මේ පැත්තට යනකොට තමයි වැඩි වෙන්නේ. එතකොට මේක මේ පැත්තට මේක මේ පැත්තට. එතකොට අපි 3 කියන එක තමයි වැඩිම වෙන්නේ. වැඩිම 2 කියන එක තමයි අඩුම වෙන්නේ. මොන විදිහට තමයි ඔකේ දක්වන්නේ. එතකොට පළවෙනි එක දිනුෂ කියව එක නිවැරදි 3 ඊට පස්සේ 2. එතකොට අනුපිළිවෙලින් දැක්වෙන ආකාරය තමයි අහලා තියෙන්නේ. හරි? හොඳයි. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. හරි? බලන්න 3 2 කියන එක තමයි උත්තරේ වෙන්නේ. හොඳයි. පස්වෙනි ප්‍රශ්නෙට යමු එහෙනම් සංලක්ෂිත පරිමාණය අනුව. සංලක්ෂිත පරිමාණය අනුව ඍණ 15 නිවැරදිව නිරූපණය වෙන පිළිතුරු වන්නේ කියලා අහන්නේ. නිවැරදිව නිරූපණය වෙන පිළිතුරු වන්නේ කියලා අහන්නේ. right? එතන ඇත්තටම උත්තරේ පොඩි වැරද්දක් තියෙනවා එතන. පස්වෙනි එකේ මම හිතන්නේ 1.3.1 කියන එක තමයි ලියවෙන්න ඕනේ 1.2.1 කියලා තමයි අවසානයේ තියෙන්නේ. නමුත් එකේව 4ක් තමයි අන්තිමට එන්න ඕන. right? එතන පොඩි වැරද්දක් තියෙනවා මේ ප්‍රශ්නෙත්. කමක් නැහැ අපි මේක විසඳන ආකාරය විතරක් බලමු. එතකොට මම හිතන්නේ පැහැදිලි වෙයි. හොඳයි. සංලක්ෂිත පරිමාණය අනුව ඒ කියන්නේ ලකුණුවත් ප්‍රමාණය කියන එක තමයි සංලක්ෂිත ප්‍රමාණය කියලා කියන්නේ right එතකොට ඍණ 15 නිරූපණය කරන්න තියෙන්නේ අපිට කොයි විදියටද right ඍණ 15 කියන එක අපි නිරූපණය කරන්න නම් කොයි විදියටද අපි सिद्ध කරන්න ඕන කියන එක මම හිතන්නේ ලකුණුවත් ප්‍රමාණය කියන එක එහෙම නැත්නම් සංලක්ෂිත පරිමාණය කියන එක මතක ඇති කියලා හිතනවා අපිට තියෙන්නේ ඍණ 15 නිරූපණය කරන්න ඍණ 15 right මේක ඍණ 15 අපි නිරූපණය කරන්න නම් අපි මේක ඉස්සෙල්ලා මොකද කරන්න ඕන මේක ධන සංඛ්‍යාවක් හැටියට ලියා ගන්න අවශ්‍ය වෙනවා අපිට සංඛ්‍යාව. එතකොට අපි දන්නවා නිකන් අපි 1 2 4 8 16 ඔය විදිහට දැක්කොත් එහෙම 15 තියෙන එක නිසා 16ක් අවශ්‍ය නැහැ. right අපි ගත්තොත් එහෙම 15 හැදෙන්නේ කොහොමද? 8 4 12 3. ඒ කියන්නේ මේ 1 1 1 1 කියන එක. right
ඔන්න ඕකෙන් තමයි 15 සංඛ්‍යාව අපිට හැදෙන්නේ. නමුත් මෙතෙන්දී අපිට සංලක්ෂිත පරිමාණය එහෙම නැත්නම් ලකුණුවත් ප්‍රමාණය අනුව දක්වන්න වෙන්නේ. එතකොට සංඛ්‍යා 8කින් දක්වන්න වෙනවා. එතකොට අවසාන එක අපිට දක්වන්න වෙනවා ඒ කියන්නේ සයින් බිට් එකක් හැටියට. එහෙම නැත්නම් ලකුණ හැටියට දක්වන්න වෙනවා. එතකොට මේක තව මේකට එකතු වෙන්න වෙනවා බිංදු මේ විදිහට 4ක්. මේක තමයි ඇත්තටම සමාන වෙන්නේ ධන 15ට. ධන 15 කිව්වොත් මෙන්න මේ සංඛ්‍යාව. නමුත් මේක අපිට ඍණ සංඛ්‍යාවක් හැටියට දක්වන්න වෙන්නේ. ඒතකොට ඍණ සංඛ්‍යාවක් හැටියට අපි දක්වනවා නම් මෙන්න මේ අපි බිංදුව කියන එක තමයි අර ලකුණ හැටියට අපි දක්වන්නේ. එතකොට බිංදුව කියන එකෙන් අපි දක්වනවා බිංදුව සමාන වෙනවා ධන සංඛ්‍යාවකට. ධන සංඛ්‍යාවක් අපි බිංදුව හැටියට දක්වනවා. එක දක්වනවා අපි ලකුණ හැටියට මොකද්ද ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවක. ඍණ සංඛ්‍යාවක. එතකොට මෙන්න මෙහෙම බිංදුව දැක්කොත් මේක ධන 15 වෙනවා. ඍණ 15 අපි දක්වන්නේ කොහොමද? මෙතන 1 කියලා දාලා අනිත් සංඛ්‍යා 7 අපි ඒ විදිහටම දැක්වීම සිද්ධ කරනවා. 3යි 7යි. එතකොට මෙන්න මේක අපි සමාන වෙනවා මොකද්ද? ඍණ 15 කියන එකට. එතකොට මේ ලකුණෙන් තමයි ධනද ඍණද කියන එක අපි ලකුණුවත් ප්‍රමාණය එහෙම නැත්නම් සංලක්ෂිත පරිමාණයේදී දක්වන්නේ. right? මේක මතක ඇති කියලා හිතනවා හැමෝටම. right? අවශ්‍ය නම් පොඩි නෝට් එකක් දෙන්නම්. මං හිතන්නේ මේක මතකද? හැමෝටම මතකද? ගැටලුවක් කාට හරි තියෙනවද ඒ මොකක් හරි? right මම පොඩි නෝට් එකක් එහෙම දෙන්නම්. right? හොඳයි. පස්වෙනි ප්‍රශ්නය right පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ලියා ගන්න. මෙන්න මේක ලියා ගන්න. right? එතකොට කොහොමද හැදුනේ? 15 කියන එක අපි ධන 15 ඉස්සෙල්ලා කියන එක නිරූපණය කර ගන්න වෙනවා. right? ඒ කියන්නේ 15 කියන්නේ මේ 15 කියන එක අපි ද්විමේය සංඛ්‍යාවකට පරිවර්තනය කර ගන්න වෙනවා. එතෙන්දී අපිට ධනද ඍණ කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. අපි නිර්මාණය කරගෙන මේක සංඛ්‍යා 7කින් තමයි නිරූපණය කරන්නේ. ලකුණත් එක්ක සංඛ්‍යාවන් බිටු සංඛ්‍යාවන් 8ක් වෙනවා. එතකොට අවසාන බිටුවෙන් අපි ලකුණ තමයි නිරූපණය කරන්නේ ධනද ඍණද කියන එක. right? එතකොට ඔන්න විදිහට දැක්වා අපි ධන සංඛ්‍යාවන් නම් ඍණ එකක් නම් ඍණ සංඛ්‍යාවන් නම් අපි එකට 1 එකතු කරනවා. right? 1 එකතු කරනවා. එතකොට ඒ කියන්නේ 1 හැටියට දක්වනවා. එතකොට ඒක ඍණ සංඛ්‍යාවක් වෙනවා. ඕක තමයි උත්තරේ අපි ඔය විදිහට ලබා ගන්න වෙන්නේ. එතකොට ධන සංඛ්‍යාවන් නම් ඍණ සංඛ්‍යාවන් නම් 1 හැටියට. මේ විදිහට ඔන්න ලියා ගන්න. ඊට පස්සේ මම දකුණු පැත්තෙන් ඔන්න පොඩි පැහැදිලි කිරීමක් මේ විදිහට ලියන්න. සංලක්ෂිත පරිමාණය සමාන වෙනවා සමාන වචනේ මොකද්ද? ලකුණුවත් ප්‍රමාණය කියලා තියෙන්නත් පුළුවන්. එතකොට ලකුණුවත් ප්‍රමාණය කියලා කියන්නේ සංලක්ෂිත පරිමාණයටම තමයි. සයින් මැග්නිටියුඩ් කියලා මේකට අපි කියනවා. SIGN magnitude. sine magnitude. හරි? right. මෙහි පළමු බිටුව එනම් වැඩිම වෙසිසියාගය මෙහි පළමු බිටුව එනම් වැඩිම වෙසිසියාගය මෙන්න මේක වැඩිම වෙසිසියාගය ධන හෝ ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා ධන හෝ ඍණ සංඛ්‍යාව නිරූපණය කිරීම සඳහා ලකුණ ලෙස යොදා ගනී. ධන හෝ ඍණ සංඛ්‍යාව නිරූපණය කිරීම සඳහා ලකුණ ලෙස යොදා ගනී. සයින් එකක් හැටියට ඊට පස්සේ දාගන්න බිංදුව නම් ධන සංඛ්‍යාවක් එක නම් ඍණ සංඛ්‍යාවක් කියන එක දාගන්න. ඒකට මම හිතන්නේ ප්‍රමාණවත් ඒක. අපි යමු 6 වෙනි ප්‍රශ්නයට. එකෙහි අනුපූරකයේ මගින් ඍණ 8 ධන 5 සුළු කොට පිළිතුර බිටු 8 සංඛ්‍යාවක් ලෙස නිරූපණය කළ විට ලැබෙන පිළිතුර මොකක්ද කියලා අහන්නේ. ඒකට ඍණ 8 ධන 5 තියෙනවා. right? ඒකට මේක එකෙහි අනුපූරකයේ ආකාරයෙන් නිරූපණය කරන්නේ කොහොමද කියලා අහනවා. ඒකට පිළිතුරු කීපයක් දීලා තියෙනවා. මේ පිළිතුරු වලින් මොකද්ද නිවැරදි වෙන්නේ කියලා අහන්නේ. right?
එතකොට මේක ලකුණු ප්‍රමාණය නෙවෙයි දැන් ඔන්න එකෙහි අනුපූරකයේ අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. එකෙහි අනුපූරකය. හරි? හොඳයි. එතකොට අපි මේක කොහොමද මතකද හැමෝටම එකෙහි අනුපූරකය කියන එක? හොඳයි. අපි බලමු එකෙහි අනුපූරකයේ කොයි විදිහටද නිරූපණය කරන්න කියලා. පේපර් එක අතේ නැතුව කරන්න බැරි වෙයි වගේ. හරි අමාරුනේ. මටත් මාරු වෙන්න වෙනවා දෙකට. හොඳයි. මේකෙදි එකෙහි අනුපූරකය අපි දන්නවා ඍණ 8. එතකොට මේකට ධන 5 එකතු කරන්න තියෙන්නේ. එතකොට කොහොමද ඍණ 8 එකතු කිරීම ධන 5. ඔන්න විදිහට මේක තමයි සුළු කරලා අපට දක්වන්නයි කියලා කියන්නේ. එතකොට ඍණ 8 කියන එක අපිට ඇත්තටම ධන 8 හැටියට අපි ඉස්සෙල්ලා නිරූපණය කරගෙන ඍණ 8 කියන එක අපි ඊට පස්සේ එකේ අනුපූරක ආකාරය කියන්නේ අනුපූරක ආකාරයට වෙනස් කිරීම සිද්ධ වෙනවා. 8 කියන එක අපි දන්නවා කොහොමද 1.3යි. එතකොට 1 2 4 8 කියන එක දාගෙන අපිට පුළුවන් 8 කියන එක මෙන්න මේ විදිහට ගලප ගන්න. හරි මේක මතක නැත්නම් 1 2 4 8 ඔය සංඛ්‍යා රටාව අනුව ඔන්න 8 කියන එක අපිට දක්ව ගන්න පුළුවන්. දැන් බිටු 8 සංඛ්‍යාවක් හැටියට දක්වන්න නම් තව බිංදු 4ක් අවශ්‍ය වෙනවා. right? එතකොට මේක සමාන වෙනවා මොකද්ද? ධන 8ට. හරි? එතකොට එකෙහි අනුපූරකයක් ඒ කියන්නේ මෙන්න මේ ධන සංඛ්‍යාවේ අනුපූරකයේ හැටියට තමයි ඍණ සංඛ්‍යාව කියන එක නිරූපණය කරන්නේ අපි එකෙහි අනුපූරක ආකාරයට. පැහැදිලි නේද? right? ධන සංඛ්‍යාවේ අනුපූරකය. මේකේ අනිත් පැත්ත. හරි ඉන්වර්ස් එක අපි ඍණ සංඛ්‍යාව හැටියට නිරූපණය කරනවා වන්ස් කම්ප්ලිමන්ට් එහෙම නැත්නම් එකෙහි අනුපූරක ආකාරයට. හරි? හොඳයි. එතකොට අපි මේක ඍණ 8 කියන එක අපි නිරූපණය කරගමු. right කොහොමද? එක කියන එක වෙනවා මෙතන. මොකද බිංදුව ඉන්වර්ස් එක 1යි 1යි 1 කියන එක බිංදුව වෙනවා. නැවතත් 1යි 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 1. right? ඔන්න එකෙහි අනුපූරකය. මේකේ අනිත් පැත්ත. right? එකෙහි අනුපූරකය ආවා. දැන් මේකට අපිට එකතු කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ ඍණ 8 කියන එක අපි නිරූපණය කරා. දැන් මේකට එකතු කරන්න ඕන ධන 5. right? දැන් 5 කියන එක අපි හොඳටම දන්නවා 1.1 කියන එක. එතකොට අනිත් ඒවා බිංදු වෙනවා ධන සංඛ්‍යාවක්. right? මේ වගේ ධන සංඛ්‍යාවක් තමයි මේක. එතකොට ඒක අපි අනුපූරකයක් හැටියට නිරූපණය කරන්නේ මොකද ඒක ධන සංඛ්‍යාවක්. right? ඍණ සංඛ්‍යාව තමයි අපි එකෙහි අනුපූරක ආකාරයට පරිවර්තනයන් කරන්නේ. හරි? right. මේ දෙක එකතු කරන්න තියෙන්නේ. එතකොට මේක ගන්න මේ දෙක එකතු කරන්න තියෙන ඍණ 8 එකතු කිරීම ධන 5. එතකොට මේ කොටස් දෙක තමයි අපිට එකතු කරලා ගන්න තියෙන උත්තරේ. හරි? දැන් මේක අපි දන්නවා දැන් අඩු කිරීම කියන එකක් පරිගණකයේ දන්නේ නැහැ. එකතු කිරීම තියෙන්නේ. එතකොට අපිට මේක එකතු කරන්න තියෙන සාමාන්‍යයෙන් අපි අඩු කිරීමක් වුණත් එකතු කරන එක තමයි සිද්ධ කරන්නේ. right? එකතු කිරීම. එතකොට ද්විමීය සංඛ්‍යා එකතු කිරීම කියන එක මම හිතන්නේ හැමෝටම මතක ඇති. කොහොමද 1 1 කියන්නේ ඇත්තටම කීයද? 1 1 සමානයි 1 බිංදුව කියන එකට. ඒ කියන්නේ මෙතන මේක 1යි මේකගේ 1යි 1 1 කියන්නේ 2යි. 2 කියන එක අපි දක්වනවා 1 බිංදුව හැටියට. එතකොට බිංදුවයි 1 2යි 4යි 8 තියෙන විදිහට දැන් 2 කියන එක මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. 1 1 කියන්නේ 2යි කියන එකේ බිංදුවයි ඉතිරි 1 1 කියන්නේ නැවත අර ඉතිරි 1යි මේක එකතු වුනහම නැවතත් ආයේ බිංදුව වෙනවා 2 වෙලා 1 1 1 දැන් 1 1 අර ඉතිරි 1 1 ඒවා තුනක් තියෙනවා 1 1 3ක් කියන්නේ කිය 3යි කියන්නේ 3යි අපි නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ 1යි 2යි 4යි 8යි කියපුවාම 2යි 1යි තමයි 3 වෙන්නේ. ඒ කියන්නේ 1යි. ඒ කියන්නේ 1 මෙතන අපි දක්ව ගන්නවා ඉතිරි එක අරන් යනවා. එතකොට එකක් ඉතිරි බිංදුවයි තියෙන්නේ ඒක මෙතෙන්ට දක්ව ගන්න පුළුවන්. බිංදුවයි එකම මෙතන නැවතත් 1යි 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 1යි. right? මෙන්න උත්තරේ වෙන එක. right? ඔන්න උත්තරේ 1.3.6.2. 1.6.2. right? අපි යමු එහෙම නැවත පේපර් එකේ බලන්න. 1.6.2.
එකේ 6.2 තියෙනවා දෙවෙනි එක උත්තරේනේ. ඔව් දෙවෙනි එක උත්තරේ වෙන්නේ. හරි. දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හොඳයි. මේක කාට හරි සටහනක් දාගන්න ඕනද? ඕනෑ ටැග් ගාලා ලියා ගන්න අවශ්‍ය නම්. දාගත්තා සර්. හරි හරි. අන්න එහෙම පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. එතකොට ලියා ගන්න ගමම ඔයාලට කියන්න අවශ්‍ය නැහැ. Tamanට ඕන නම් Tamanට මේ වැඩේ කරගන්න පුළුවන්. ජූට් ළමයින්ට වගේ කියන්න දෙයක්වත් නැහැ. ඉතින් Tamanට මේක නිකන් අපැහැදිලි වගේ නම් මේක ටැග් ගාලා ලියා ගන්නවා. එතකොට ඒක තමයි ක්‍රමය. හරි. හොඳයි. මම හිතන්නේ හැමෝගෙම හරි ඇති. අපි එහෙනම් ඊළඟට මම හිතන්නේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් ඇතිනේ. අනුපූරකය උනේ කොහොමද? රයිට්. මේක අපි කතා කරලා තියෙනවා. කවුද? කසුනි. කසුනි. සර්. එරනාද? අපි මේ ටික කරා මතකයි ඔව් නේ? සර්. අපි මේ ටික කරානේ. ඔව් සර්. ඔව් ඔව්. එතකොට අපිට තව පොඩ්ඩක් ඒකේ ටියුට් එකේ තියෙනවා කොටසක් කරන්න. මේක තමයි ටයිම් එකක් තමයි බලමුකෝ. හෙට ක්ලාස් දෙට කවුද කසුන්ට? ඔව් සර් හෙට තියෙනවා. කීයටද? එකේ උදේවරුේ නැද්ද? ඉඳන් සඳහන් වෙනවා 9 ඉඳන් 11 වෙනකම්. 9 ඉඳන් 11 වෙනකම් නේ. හරි හරි එන අපි වෙන දවසක බලමු. කොහොම හරි ඉක්මනටම කරලා අර ෆ්ලිප් ෆ්ලොප් පන්තියටත් අපි එන්න ඕන. ඒක නිසා කොහොම හරි මොකද දැන් මේ අපි පාඩම කතා කරන නිසා ඒක ඔයාලට ඒක කවර් කරලා දෙන්නත් ඕන. හරි බලමු මොනවා හරි දෙයක් ටක් ගාලා. හරි අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. ඔන්න 7 වෙනි ප්‍රශ්නෙට මේ දෙකේ අනුපූරකයේ මගින් 15 ඒ කියන්නේ 15 එකතු කිරීම තමයි වෙන්නේ. 15න් අඩු කිරීම ඍණ 5 කියන එක සුළුකට 8 සංඛ්‍යාවක් ලෙස නිරූපණය වෙන පිළිතුර මොකක්ද කියලා අහන්නේ. right? හොඳයි. දෙකේ අනුපූරකයේ ඔන්න පළවෙනිට අපි 6 වෙනි ප්‍රශ්නේ එකේ අනුපූරකයේ කතා කරේ. දැන් දෙකේ අනුපූරකයේ ආකාරයට ඇවිල්ලා තියෙනවා. right? එතකොට දෙකේ අනුපූරක ආකාරයට අපි මේක විසඳන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔය ඉස්සල්ලා නම් ඔයාලා ටියුට් මොනවාද ටියුට්මයි මට හැම වෙලෙම කියන්නේ. පේපර් එක හම්බුනාම පේපර් එක ලැබුණා කියලා දානවා. ඇයි ඉතින් දැන් එහෙම දාන්නේ නැහැ නේ. පහු වෙනකොට නිකන් කොහු වෙනවා නේ. ඉස්සල්ලා ටියුට් එකක් එහෙම හම්බ වෙනකොට මල් දානවා. හරි මට ලැබුන්නේ නැහැ කියලා අඬලා දානවා. දැන් ඒ මොනවත් නැහැ නේ. හරි. හොඳයි. බෝඩ් එකට යමු අපි. දැන් මම අර ස්ක්‍රීන් ෂෙයාර් එක හැමෝටම දාන්න ඕනද නැත්නම් ඔයාලා වෙනම ඒක බලා ගන්න හැටියක් තියෙනවද දැන් මේ වෙලාවේ? නැද්ද? ස්ක්‍රීන් ෂෙයාර් එක ඕනේ නේ? ඕනද ළමයි? ඕන නැද්ද? ඕන අය ඉන්නවද කියන්න කමක් නැහැ. මට ඒක නැත්නම් දෙකට මාරු වෙන එක ටිකක් වෙලත් යනවා ඒකයි. PDF එක දාගෙන ඉන්නේ සර් ඒකින්ද ඕනේ. ඕනේ නැද්ද හැමෝටම? මේ කතා කරන්නේ නැහැ ළමයි. ඒකනේ මේ පන්ති වල අනේ මන්ද ලොකුම ප්‍රශ්නේ. ඕනේ නැහැ සර්. ඒකනේ චුට්ටක් කියන්නකෝ. ඔයාලගෙන් අහන්නේ මම වෙන කාගෙන්වත් නෙවෙයි අහන්නේ මේ. රයිට්? 15 එකතු කිරීම. හරි. හොඳයි. ඔන්න දෙකෙහි අනුපූරකය. දැන් ඔන්න ඉස්සලා ලකුණුවත් ප්‍රමාණය ගැන අපි කතා කරා. ඍණ සංඛ්‍යා නිරූපණය කරන ආකාරයන් අපි කීපයක් තියෙනවා. 3ක් පිළිබඳව. එතකොට දෙවෙනියට අපි එකෙහි අනුපූරකය ගැන කතා කරා. දැන් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා